තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉති විසෝ භගවරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනන්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති සක්ඛාතෝ ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕගණයිකෝ අච්ඡත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ රණිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනීයෝ පාහුනීයෝ දාකිනීයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤකේතං ලෝකස්වාමි සම්මා චක්කවාරේසු අග්‍රාගතන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස ශ්‍රවන්තෝ සක්ක මුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා ධම්මස්සවන කාලෝ අයං පදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස උගත්නේ මේ උතුම් පොය දවස කුඩි පිළිසම් ලෝකයේ තියෙන යථාර්ථය ඇත්ත අසන්ත යන අවස්ථාව කලාතුරකින් පැමිණිච්ච මනුෂ්‍ය ලෝකේ බොහොම දුර්ලභ මනුෂ්‍ය ලෝකේ ඒ දුර්ලභ මනුෂ්‍ය ලෝකේ බහුතරයක් මනුෂ්‍යයන් මේ කාම සුඛාලයාන යෝගීව වැජබෙනවා. ඒ කියන්නේ මේ කාලේ මේ කාල පරිච්ඡේදයේ හැමෝම පිළිගන්නේ මේ කාම සුඛාලයාන යෝගය. ඒ කියන්නේ ශරීරයට දුකක් දීලා සැනසීම හොයන්න යන කාල පරිච්ඡේදයක් නෙවෙයි මේ. ඒ අන්තකලමතාන යෝගයේ තියෙන කාල පරිච්ඡේදයක් නෙවෙයි. ඒ බුදුන් වහන්සේ උද්දත්තයට පැමිණලා ඒ කාලේ ඒ යෝග දෙකේ මේ යෝගයේ මේ කාලේ ප්‍රබලව පවතිනවා. කියන්නේ කාම සුඛාලයාන යෝගය. හීනෝ ගම්මෝ පුතුච්චනෝ හීනයි ගම්මෝ පුතුච්චනයි මේ ආශාදේ හොයන්ට යන ඇත්තු හීනයි බාලයි කිසි අන්තරයක් දැන් නැති අනන්ත සංසීමාවක් නැහැ මේ කාම සුඛාලයාන යෝගය. එතකොට අද වගේ දවසක් ගත්තාම අපිට මේ වගේ ස්ථානවලින් තේරෙන්නේ හැමෝම මේ ආස්වාදයට කැමතියි. මේ කවුරු කිරිබත් කන්ට නැකත් හදන්න නොයෙකු ඥාතීන් සම්බන්ධ වෙන්න නොයෙකු විනෝද දේවල් අහන්න රහමෙර වගේ දේවල් බොන්න නටන්න නොයෙකු සංගීත දේවල් අහන්න මේක හැමෝම මේ ආස්වාදයේ යෙදෙනවා. එතකොට කණ්ඩක් තැනක් හදාගන්න.
මට ඇහුණා මේ හොඳ පින්වතෙක් මාත් එක්ක ඉදිරියට ඇවිල්ලා කියනවා මේ කන්ට ආහාර ගන්න මේ මිනිස්සුන්ට නැකතක් තියෙනවා. මේ මල පහ කරන්න නැකතක් නැද්ද කියලා. එතකොට මේ මිනිස්සු හැම දෙයකටම නැකත් බලන් හදාගෙන එතකොට මේ වෙලේ විදියට මේ ආශාවන් පිනවන්න නොයෙකු විවිධ ආකාරයෙන් ගතවන කාල පරිච්ඡේද මුළු ලෝකාර්ථයම ප්‍රකාශනය කරන්නේ බලගානාගති මෙහෙම හදාගන්න. බලගේ දියුණුව මෙහෙම තියෙන්නේ. ඒ දියුණුව මත සල්ලි මුදල් මුතුමැණි ගෙවල් දොරවල් යාන වාහන අධ්‍යාපන සුදුසුකම් විවිධ රට රාජ්‍යවල වලට සැරිසරීම නොයෙකුත් උසස් පහුල් සම්බන්ධ වීම උසස් විදිහට ජීවත් වීම හැඳපල්ල කර ගැනීම ඒ වගේ නොයෙකුත් විවිධ විදිහට මේ ආස්වාදය විඳින්න මුළු ලෝකම අනුමත කරනවා. හැමෝගෙම අභ්‍යන්තරේ මොන දේ තිබ්බත් අභ්‍යන්තරේ තියෙන්නේ මෙවැනි හැඟීමක් මෙවැනි අදහසක්. නම් මිනිස්යා කියන සත්‍යයට යම් දෙයක් තේරුම් කරගන්න ශක්තියක් තියෙනවා අනිත් සත්‍යන්ට වැඩි. අනිත් සත්‍යයන්ට වැඩිය මනුෂ්‍ය සතාට ඉන් අභිභව යම් දෙයක් හිතන්න පුළුවන්. නමුත් මේ මනුෂ්‍යයා හිතන ස්වභාවය හිතන්නේ මේ මිනිස්සු මේ ලෝකයෙන් අභිභව වෙනත් ලෝක තරණය කරන්න මේ රටට එහා රටවල් තියෙන ස්වභාවය මහ පොළොව මොකද්ද මොහොත මොකද්ද මේ වගේ බාහිර ලෝකෙ ගැන තමයි මේ හැම මිනිස්සෙම පරිශ්‍රණයක් කරන්නේ. නම් මේ පරිශ්‍රණයේදී වෙන්නේ තමන් මහා දුක් ජාලාවල නැවත ඉපදෙන්නේ. බුදුදහම මේ ලෝකේ පරිශ්‍රණයක් කරන එක කියන්නේ නෑ. ගාලෝක තියනවාද මේ ලෝකේ කොහොමද හැදුනේ මේක මේවා කරලා මේම කරේ මේ බුදුදහම මෙතෙන්ට එන්නේ නෑ. බුදුන් වහන්සේගේ ධර්මතාවය තියෙන්නේ තමන් කවුද කියන පරිශ්‍රණයේ දෙන්නේ. තමාට තේරෙනවා නම් තමා ඉපදුනා මහා දුක් ජාලාවකින් ඉපදුනේ මූලස්ථානයේ මෞකෝසේකී ඒ ඉපදුණු වයස කාලේ නම් ඉපදුණු දවසේ නම් වෙනස් වෙමි වයෝවෘද්ධ පැත්තට යනවා කියලා ළමයා තරුණයා වෙනවා තරුණයා මහා මැදිවියටපත් වෙනවා මැදිවියටපත් මහල් ළඟට මැරිලා යනවා. මෙන්න මේක තමයි ජරාවයි කියලා කියන්නේ. ඉතින් මේ අවුරුදු තවත් යහන්න අපි කල්පනා කරන්න පුළුවන් මේ වක්පාන උතුම් ලෙඩ වෙනවා හිමන්ට. අසනීප තත්ත්වයටපත් වෙනවා. එතකොට මේකත් මේ අසනීප තත්ත්වයටපත් වෙන එකත් දුක් ස්වභාවයක්. නොයෙකු විවිධ රෝග අපි ආරෝග්‍ය ශාලාවකට ගියොත් එහෙම බලන්න බැරි අසනීපකරු විවිධ රෝග වලට ඇතුල් වෙලා වේදනාව විඳින අපේ ඒ දවස් අපිට උදා වෙනවා. සමහර තවත් මිනි පිටියක් කුසගෙන යනවා කියනවා. මේ අපි ඔක්කොටම මේ මිනි පිටිය ඇස්සියන්න වෙනවා. අපි දැන් වෙනස් වෙමින් ගිහිල්ලා මරණයට ලං වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ නැවතතර ජාතික දුක්ඛා කියන තැනට අපි නැවත වැටෙනවා ඉපදීමට. ඒ ජාතිය කියන ස්වභාවය ගත්තාම නොයෙකු විවිධ ජාති සමාජ උපපාති පුත්‍රයන්ට විශේෂ වෙන්න පුළුවන්. සමාජ උපපාති දිවි ලෝකයකට වෙන සමහර කැමති මේකට. මේතන තථාගත සිද්ධ වෙනවා.
මෙතන ඉපදිලා කාලයක් ඉඳලා දුකේ අතාරින්න. තමන් මේ ප්‍රේතවිශ්ී නොයෙකුත් විවිධ ප්‍රේත ආත්ම තියෙනවා. දුගඳ හමන අසුචි වලවල් වල යෙදෙනවා. කෙලසුතු ආග්‍රහණය කරනවා. සමහරට මඩකුණුත් එක්ක ඉන්න ස්වභාවයක් තියෙනවා. සැරවත් ගන්න ප්‍රිය වෙලා ඉන්න ස්වභාවය. සැරවම සුවඳ ස්වභාවයෙන් ජීවත් වෙන ප්‍රේතයෝ ඉන්නවා. අසුචි වලටම යෙදිලා ඉන්න ප්‍රේතාත්ම තියෙනවා. එතකොට සමහර වෙලාවට අපි නිර්වේට වැටෙනවා. කරපු කාය කම්මයක්, වාක් කම්මයක් කියති. සත්ත්ව ඝාතයේ නිර්ගාමී ස්වභාවයකට ඉඳලා කල්පනා ගන්න ඉතිරිලා හිට සිද්ධ වෙනවා. මේ සිදුවීම ඕනෑම ඕනම භික්ෂුවක භික්ෂුණියක් උපාසක උපාසකයෙකුට විය හැකියි. මොකද සෝතාපන්නී නොවුණු නිසා. ඒක හොඳට මතක ගන්න ඊළඟට මේවා තේරුම් ගන්න කොපිත් එක ගැටෙන්න බලනවා. සෝතාපන්නී නොවුණොත් මේ ස්වභාව වලට ඇතුළට. ඒක බුදුන් වහන්සේ පෙන්නනවා. සෝතාපන්න පුද්ගලී භික්ෂු භික්ෂුණී උපාසක උපාසකයන් සෝතාපන්න වූ සතර මහා අවීචිය ප්‍රේතවිචිය තිරිසන් යෝනි බැහැ වෙනවා. යාගේ හිත පල්ලෙහාට වැටෙන්නේ නැහැ. ඒතකොට මේ අනිත් හැම සත්වෙකම මම සුදුරෙන්ද පුරවගෙන හිටියා. දැන් මම සීල් ගත්තා. මම බුදු ගුණ ගොඩාක් කියුවා. මම දානෙමේ පින්කම් කරලා තියනවා මෙච්චර. අන්තිම චුතසිතේදී තමාගේ මොනවාර ගින්දරක් හරි මොනවාර වේදවිසෙන් නාති ස්වභාවය වෙලා වේදනාව තියෙනවා. ඉන්න වෙලාව මේවම අනිවාර්යෙන් මේ ඔක්කොම ඉවරයි. අතෙන් හිත යොමු වෙනවා. ඒකේ කල්පනා ගන්න ගත වෙනවා. හැබැයි තමන් හොඳ චේතනාව මනුස්ස ලෝකේ ඇති කරමින් කල්ප ගන්නකින් හරි ඒ චේතනාව මුදුන්පත් වෙනවා. ඒක තේරුණා. තමන් හොඳ චේතනාවක් ඇති කරගත්ත නිසා මොකද නිවන කියන එක ඇහෙනවා ඇතිනේ. සුදුරෙන්ද පුරවගත්තෝ පහ වස්ත්‍රයක් දැනගෙන පොරොන්දු වෙලා ඒක හේතුව නිසා කවදා හරි කල්ප ගන්නකින් හරි හම්බ වෙනවා. නමුත් අන්තිම චුතසිතේදී මේ මාර්ගයේ ඵලයටපත් නොවු නිසා අපි කොහේ ගිහිල්ලා කොහේ තැනකට ගිහිල්ලා ඇදවයිද දන්නේ නැහැ. එතකොට මේ බුදුන් වහන්සේ මේ මාර්ගයේ දේශනා කරලා තියෙන්නේ මෙන්න මේ වගේ ගැලවෙන්න. එතකොට කල්පදානක් අපි නොයෙකු විවිධ ආත්මවල සැලසලා තියෙනවා. විවිධ ඒකල විවිධ ආත්මවල සැලසලා මේ පොඩි කාල පරිච්ඡේදයකට තමයි මේ මනුෂ්‍ය ලෝකෙට අපි ඇවිල්ලා අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් බොහෝ කාල පරිච්ඡේදයක මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා ජීවත් වෙන්නේ. අපි ඉපදිච්ච කාල පරිච්ඡේදය ගත්තාම මේක මේ ලෝක 100,000 ගානකින් එක දුවන්නක්වත් නෙවෙයි. මේ වගේ ලෝක 100,000 ගානකින් මේ අපි ගත කරන ආයු කාලය එක දුවන්නක්වත් නෙවෙයි. ඉතින් මේ පොඩි කාල පරිච්ඡේදය තමයි මේ උතුම් දේ තේරුම් කරගන්න හැකියාව තියෙන්නේ. ඒක බොහොම පිනක් තිබිය යුතුයි තමාලට. අපි ඔක්කොටම. එතකොට පින්වතුනි දැන් අපි මෙච්චර භයානක ස්වභාවයකට මම දුක ගැන කිව්වේ නෑ. කොටියෙන් කියනවා නම් බුදුන් වහන්සේ ජාතියයි ජරාවයි ව්‍යාධියයි මරණයයි කියන එක බොහොම පැහැදිලිව මම විග්‍රහ කරන්න යන්නේ නෑ මේ ටික ගැන. ශෝකය කියන්නේ මනසේ ඇති වෙන දෙයක්. පරිදේවේ කියන්නේ ಗುಣ කියා හඬාම බැඳීම නිසා. දුක දෝමනසං කියන්නේ බොහෝ දික්සුසුන් හෙලීම. මේ වගේ ප්‍රියං අප්‍රියං හා එක්කීම දැන් ප්‍රිය මිනිසෙක් හරි කවුරු හරි සම්බන්ධ වෙලා බොහොම ප්‍රියව ඉයලා යා මෙතන නික් වෙනකොට තමන්ට දුකක් හිතෙනවා. ඒ බල බැඳී ඉන්නවා. ඒක මේ සියලු දේ ප්‍රහීන කිරීම තමයි නිර්වාණය කියලා පෙන්නන්නේ.
මේ දුක ස්වභාවයේදී තමන් නියැලුනොත් එතෙන්දී තමන් අවිච්චිගත වෙනවා. පල්ලයට හිත වැටෙනවා. ඒක මේ ගැන ඥාතියෙන් දකිනවනම් අවබෝධය. මගේ මේ අභ්‍යන්තරේ මේ වගේ සිතුවිලි පහළ වෙනවා. වේදනා ඒ දකින්නේ ඥානෙට. ආර්ය ගණිතපත් වෙච්ච. නැත්තම් ඒ ආර්ය ගණිතපත් නොවුනොත් මේ දුකේ යෙදෙනවා. ඒක වේදනාව වෙන ප්‍රකාශනය කරනවා. මට දුක හිතෙනවා. මට වේදනාව හිතෙනවා. ඒක දකින්නේ නැති. එතකොට පින්වතුනි අපි මේ අන්ධකාරය දැන් තමන්ට පැත්තකට වෙලා කල්පනා කරන්න පුළුවන් තමන් දරාගෙන ඉන්නේ මොකද්ද? තමා කියලා කෙනෙක් හදාගෙන තමා දරාගෙන ඉන්නේ මොකද්ද කියන පැත්තකට වෙලා ඕනෙම කෙනෙකුට කල්පනා කරන්න පුළුවන්. බුද්ධ ශාසනයේ තමන් දරාගෙන ඉන්නේ ශරීරය. ඒ ශරීරයේ ඇටමස් මෙදුළු අසුචි මල මූත්‍ර කෙලසොටු දත් බකඳුරු කෙලවර වල හැම මෙවැනි විදිහකින් සමාගිත දෙයක් තමයි දරාගෙන ඉන්නේ. එතකොට මේ ගැන බෞද්ධ දර්ශනයේ බුදුන් වහන්සේ බොහොම පැහැදිලිව මේ කායගත සතිය නැවසි වශයෙන් පින්නවා දිනවා. එපා මේකට බැඳෙන්න කියලා. එපා මේකට අසකරන්න ඇලෙන්න කියලා. ඒකෝට මේ මූලික භාවනාවත් සහත් වෙනතුරුම වැඩි යුතු භාවනාවත් කායගත සතියයි. මේ කායගත සතිය පිළිබඳව තමන් කල්ප ගාන බන්ධනීය වෙලා හිටපු බැඳීමක්. තමන්ගේ හිතේ තියෙන එක මිත්‍රී ගැන කියනවනම් දල වස්තුවක් ගැන කියනවනම් හිතේට ආස කරන කය. ඊළඟ සිතත් එක්ක යැපෙන්නේ සිතුවිලිත් එක්ක. සිත යැපෙන්නේ හැම වෙලාවෙම තනියම කන්නේ සිතුවිලිත් එක්ක. කයට හරියනවා තියෙන ඉන්ද්‍රිය පහ. එයාලම සිත යපන්න සිතුවිලි නිර්මාණය වෙනවා. මෙන්න මේකයි සත්‍ය කියලා කියන්නේ. මේක මහා ගැඹුරක්. ඉතින් පැත්තකට වෙන තමා ගැන තමා කවුරු කියන එක මූලික පරිශ්‍රණීය යෙදෙනකොට හරි සිහිනුවණින් තමාගේ කය මෙනෙහි කරන බලනකොට පේනවා මේක බලන්ට බැරි පිළිකුල් සහගත දුක් උපදවන කයක් අපි දරාගෙන ඉන්නේ. ලස්සන මුට්ටියකට නහර වැල් කොට උඹලා ලේ දාලා සැරව ටිකකුත් දාලා පිට සැර පිටක් දාලා සෙමන් දාලා බඩවැල් ටිකයි ඒකේ අසුචි වමනේ දාලා ඊට පස්සේ හෘද වස්තුකුත් දාලා පෙනහැල්ලකුත් දාලා මෙවැනි විදිහට මේ මුට්ටිය සම්පූර්ණ කරනවා. ඒකල හොඳට කොන්ක්‍රීට් එකේ මහනවා. වහලා එල්ලලා ලස්සන චිත්‍රය. ලස්සන මේක මේ වර්ණවත් කරලා ලස්සන චිත්‍රයක් අඳිනවා. අපි අනිවාර්යයෙන්ම මේ චිත්‍රයට රැවටෙනවා. මුට්ටිය ලස්සනයි බලන්න. මුට්ටිය වර්ණයට රැවටෙනවා. මුට්ටිය හරි වර්ණවත් කියලා දකිනවා. ඒ ලස්සන චිත්‍රයට අපි ආකර්ෂණය වෙනවා. මොකද මේ මායාවට. යමෙන් ගිහිල්ලා පොඩ්ඩක් ගිහිල්ලා පියකින් තුලකින් හරි අර මුට්ටිය කැඩුවොත් එතන නම් එක මිනිස්සෙක් වගේ නැති දුක දහදාදුවයි. ප්‍රේමෝතේ අපි දරාගෙන ඉන්න කයි මේ වගේ. අපි ලස්සන දැනුම් වල ලස්සන වස්ත්‍ර වල ඇඳලා සරසලා මේ කියනකොට අපි ඔක්කොම මේකට රැවටෙනවා. මෙන්න මේ අපේ කයේ තියෙන ස්වභාවය.
යමෙක් මේ කයේ තියෙන යට තියෙන අර්ථය ගවේෂණය කරලා බැලුවොත් මෙනෙහි කරලා බලනකොට පේනවා මේ කයට දැන් ඇලීම නැති වෙනවා. මේක සෑම බුදුරෙක්ම ලෝකෙට පහළ වෙලා හෙළිදරව් කරපු ධර්මතාවය. සෑම බුදුරෙක්ම ලෝකෙට පහළ වෙලා හෙළිදරව් කරපු ධර්මතාවය. ඒ කියන්නේ කාශ්‍යප බුදුන්ද, සුජාතා බුදුන් වහන්සේද, කොණාගම බුදුන් වහන්සේද, පියුමුතුරා බුදුන් වහන්සේද, අපේ ගෞතම බුදුන් වහන්සේද මේ බුද්ධත්වයට ලැබිලා ලෝකයාගේ මේ අන්ධකාරයේ මෝහය මෝඩකම නැති කරෙන්න මූලිකව පෙන්නපු භාවනාවක් තමයි කායානුපස්සනාව. දෙවනුව දෙවන ප්‍රශ්නය අපි මේ කයට හිත බන්ධනය කරන හිත කියන්නේ චින්තාම වේගයක් මතක තියාගන්න. ඒක දල වස්තුවක් නෙවෙයි. ඇහැට පේන ද්‍රව්‍යමය දෙයක් නෙවෙයි. ද්‍රව්‍යමය වස්තුවක් හැටියට තමයි කය අපිට පේන්නේ. ඒක හිත චින්තාම වේගයක්. හිත බන්ධනය වෙලා තියෙන මේ කයට. ඒක විතර නෙමෙයි මේ බන්ධනයේ බැඳීම තුල ඉඳගෙන අපි වෙනත් කයවල වලට ద్వාරයෙන් පහින් බැඳෙනවා. ඉදරම් පහෙන් බාහිර පේන කයවල වලටත් බැඳෙනවා. බැඳෙන්නේ ඉදරම් පහෙන්. වෙන තැනකින් බැඳෙන්න කියන්නේ. ඉස්සරම හිතෙන් කය පනවගෙන ඉන්නවා තමාගේ හැටියට. මේ දෙක පනවන්නේ මැදින් තියෙන විඥාණය. පොඩ්ඩක් ගැඹුරින් මම යනවා. එතකොට මේ හිතයි කය පනවගෙන ඉන්න විඥාණය. එතන තමාගේ ආත්මය තියෙනවා කියලා තමාට හැඟීමක් ඇති කරගන්නවා. දෙවනුව මේ බැඳීම තුළ නිසා තමන්ට ඉඳුරම් පහක් හම්බෙලා තියෙනවා. මේ ඉඳුරම් පහෙන් පේන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ අරමුණු වලට අපි නිත්‍ය භාවයෙන් බැඳෙනවා. ඊට පස්සේ බුදුන් වහන්සේ බොහොම ශාන්තව බොහොම කරුණාවෙන් අනුකම්පාවෙන් අපිට කියලා දෙනවා. දැන් කය පිළිබඳ බොහොම සීබුද්ධියෙන් මෙනෙහි කරලා බලනකොට කයේ නිස්සාර භාවය හිතට දැනෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ ඉදurang පහට ගෝචරන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ අරමුණු සිහියෙන් බලන්න මේ වගේ යථාර්ථය මොනවද තියෙන්නේ? මේ වගේ මොනවද ආතේද තියෙන්නේ? ඇසැති පුරුෂයෙක් ලස්සන කාන්තාවක් දකින්නකොට ඒ නිමිත්ත බැහැර කරලා නැත්තම් දැක්කොත් අනිත්‍යයෙන් දකිනවා. මේකේ තියෙන අසුචිද, මේකේ තියෙන මූත්‍රාද, මේකේ තියෙන කෙලද, මේකේ තියෙන සොටුද, මේකේ තියෙන්නේ කෙලද, මේකේ හැමද, බඩවැල්ද, මෙවැනි දේවල් සමන්විත මේ රූපේ අනිත්‍ය භාවයෙන් දකිනවා. මෙන්න ඇසැති පුරුෂයෙක් රූප දකින විදිය. අපි බැත්තර කාලේ මේ රූපේ දැක්කේ අන්ධකාර විදියට. ඒක රූපේ යථා ස්වභාවය දකිනවා නම් අවදියෙන්ම තියෙන්න මේ රූපේ ඕ දකින්නකොටම ඇති වෙලා ඒ මොහොතේම නැති වෙන ස්වභාවයක් පවතිනවා. ඒ වගේම ශබ්ද රූප දිහා බලුවොත් ඒ ශබ්ද රූපත් වහා ඇති වෙලා වහා නැති වෙනවා. ඒකෝට අපිට දැනෙනවා මේ හැම රස රූපද, චක්කු රූපද, සෝත රූපද, ශබ්ද රූපද, රස රූපද, කාය රූපද, ධම්ම රූපද මේ සියලු දේවල්ම ඇති වෙන්නේ මහා බිඳෙනවා කියන අවබෝධයක් තියෙනවා. මෙන්න මේ සංදිස්ථානේ හරියට පුහුණු කර බුදුදහමේ පේන කිසිම රූපයක්වත්, කිසිම ශබ්දයක්වත්, කිසිම ගන්ධ සුවඳක්වත්, කිසිම රසයක්වත්, කිසිම කාය ස්පර්ශයක්වත්, ධර්මාරම්භයක්වත් එකව පවතින්නේ නැහැ. වහා ඉපදින්නේ වහා නැතිලා යනවා කියලා. මෙන්න මේ අවබෝධය අනුකූල වෙනොත් එතන යම් කෙනෙක් ඇත්තේ නැහැ. එතන කෙනෙක් නැහැ නේද?
තමන්ට ඉපදුනෙන් පස්සේ නමක් ආරූඪ කරලා තියෙනවා. ඒක බොරුවක්. තමන් ස්ත්‍රී පුරුෂ භාවයක් දාලා තියෙනවා. ඒකත් බොරුවක්. ඒ තමා තරුණයෙක්ෝ මහල්ලෙක්ෝ මහල්ලියක්ෝ මොකක් හරි දෙයක් තමන්ට හිතිලා තියෙනවා. ඒකත් හිතේ තිබ්බ මායාකාර සංකල්පයක්. ඒ හිතුවේ මේ හැම ක්‍රියාකාරීත්වයම උපදීමින් බැරි නෑ. එහෙම දැනෙන මහල්ලෙක්වත් මහලි භාවයක්වත් තරුණයෙක්වත් ළමෙක්වත් කාන්තාවක්වත් පුරුෂයෙක්වත් පේන්නේ හැම දෙයක්ම උපදීමින් බැරිමින් පැවතුනක් වෙනවා. ලෝකයේ හැම සූර ශබ්ද ගන්ධයක්ම මේ ආකාරව දකිනවා. අන්න පිටුනේ මෙතෙන්දී බුදුදහම පෙන්නනවා මූලික සංයෝජන 10න් 3ක් ප්‍රහීන වෙනවා කියලා. මෙන්න මේ උත්තමයන් වහන්සේගේ මෙන්න මෙතනයි සෝතේන පන්න වෙනවා කියන්නේ. මෙන්න මේ අවබෝධය ඇති කරගත්තොත් භික්ෂුවක් හෝ භික්ෂුණියක් උපාසක උපාසිකාවක් කාමභෝගී කර්මයේ අවබෝධය ඇති කරගන්න බුදුදහම නමස්කාර කරලා මෙයා කවදාකවත් නිරීක්ෂණයට එන්නේ නැහැ. මම කොහොමද දවසකවත් ප්‍රේතවිසිය තිරසන් මොනවට වෙන්නේ නැහැ. හිත තියෙන උඩුවතට. සංයෝජන 10 තුනක් ප්‍රහීන වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනක් ප්‍රහීන වෙනවා. ඊට පස්සේ මේ අපි දන්නේ නැහැ ඊට පස්සේ අපි ඉපදුනේ කොහොමද කියන එක. දැන් මූලික දෙයක් මෙතෙන්දි තේරුම් කරලා දෙනවා බුදුදහම. ඊළඟට අපි ඉපදුනේ කන්නාවෙන්. දැන් මූලිකව දුක දැක්කා. කාය වසනාවේදී හොඳටම දැක්කා. නිස්සාර කායය තියා වර්තමානයේ බලනකොට අපිට තේරෙනවා මේ කයේ තියෙන නිස්සාර භාවය. ඊළඟ ద్వාරයන් පහේ බලනකොට ඉපදිලා මරණ ස්වභාවයක් දැක්කා. එතනින් එහාට තමන්ට මෙතනින් එහාට තමන් ඉපදුනේ කොහොමද කියන එක මේ දුකට හේතුව මොකද්ද? ඉපදීමට හේතුව මොකද්ද කියලා පරිශීලනය කරනවා. කිසි තැනක ඉපදීමට හේතුවක් නැහැ. එකම තැන ඉපදීමට හේතුව තියෙන්නේ. ඉපදීමට හේතුව තියෙන තණ්හාව. තණ්හාවක් කියන්නේ පිටුතුනේ. තමන් වත් පරිහරණය කරාට මේ දෙයක් පරිහරණය කරාට එතන ඒ පුදුජනයාගේ තණ්හාව. ආර්ය ගමේට වැඩෙන එකන තණ්හාව පෝෂණය කරන හරිතන ගවේෂණය කරනකොට තණ්හාව පෝෂණයන්නේ ඉදරම් පහින්මයි. මෙතෙන්දි තමයි අපි භවගාමීත්වයකට වැටෙන්නේ. වෙන කිසිම තැනකින් අපි භවගාමීත්වයකට වැටෙන්නේ නැහැ. අනිත් එක මේ ගැන හරි අවබෝධයක් ඇති කරගත්තොත් කාමරාග පටික කියන කාමරාගයයි පටිගයයි කියන සංයෝජන දෙක කැඩෙනවා. මුලින්ම සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය කැඩෙනවා. ඊළඟ මේ ගැන හරි වැටහීමක් ඇතිවෙද්දී කාමරාග පටිගය කැඩෙනවා. ඇලීමයි ගැටීමයි කැඩෙනවා. යමෙක්ගේ ඇලීමයි ගැටීමයි තියෙන අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ කාමරාග පටිගය කැඩිලා නැහැ කියන එක තේරුම් ගත යුතුයි. ලෝකයට පෙන්වන්න දෙයක් හරියන්නේ තමන්ගේ අභ්‍යන්තරයෙන් දැන්නේ කවුද? ඒ කියන්නේ මමද? කවුද? තමාලම දන්නේ. එතකොට මේකට වග කියතු මෙහෙන්ද බුදුදහම තමයි. තමාගේ සිහි බුද්ධියෙන් තමාගේ අභ්‍යන්තරය දෙකේ. තමන්ගේ හිත තරහ වෙනවා නම් පටිඝය ඇති වෙනවා නම් තමන්ගේ රාගය ඇති වෙනවා නම් මේක තමාටම දැනේ. තමන් ඇලෙනවා නම් නැත්නම් තමන් ගැටෙනවා නම් මේක තමන් ඇඩෙනවා නම් වේදනාව වෙනවා නම් මේ තමාට දැනෙන්නේ. එහෙනම් තමාම මේකට පිළිතුරු හොයාගතියි. පිළිතුරු හොයාගන්න ක්‍රමය අපි දෙනවා. පැහැදිලි දෙයක්. ඒකට උත්තරේ හොයාගන්න විදිහ අපි දෙනවා. ඒක ක්‍රීඩ් කවුද? තමාම. තමාගේ හිත මේ ආකාරයෙන් ඇලීම ගැටීමක් ඇති වෙනවා. මේකට හරියට මේ තණ්හා පෝෂණය වෙන්නේ වගේ. මූලික සංයෝජන තුන කැඩුණා. කාමරාග පටිඝය ඊළඟට මේ කරලා බලන කොහොමද මේ තණ්හා පෝෂණය වෙන්නේ?
වෙන කිසි තැනකින් මේ පෝෂණය වෙන්නේ. ඇස තියෙනවා. ඕනෑම කෙනෙක් බාහිර රූප සංඥාව තියෙනවා. අතීත විඥානයේ පහළ වෙන චක්කු විඥානේ චක්කු සම්පස්සය තියෙනවා. දැකීමට ඇති උපද්දන හිත දකින්න. දැකලා නැතින්නේ නැහැ. ඕන රූප කලාවක් දැකලා නැතින්නේ. ඒ රූප ඊට පස්සේ දැකීම ඇති කරගෙන ඊට පස්සේ විදීමක් ඇති කරනවා. වේදනා කරනවා. යමෙක් හොඳක් කියනවා. එතකොට ඒ හොඳ ශබ්දෝ නිකුත් වෙනවා, කන තියෙනවා, සෝත විඥානේ පාන සෝත සම්පස්සය තියෙනවා. ඇහෙන සිත පහළ වෙනවා. මේක ඕනෙක කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන්. ඒක නෙමෙයි මේකේ ප්‍රශ්නේ. මේක ක්‍රියාවේදෝ මේකයි. සෝත සම්පස්සය තියෙනවා. සෝත සම්පස්සය තියෙනවා. ඊළඟට වේදනාවක් ඇති කරනවා. දැන් මට හොඳ කියනවා. අන්න තණ්හා පෝෂණය වෙනවා. යමේ බණිනවා අපවාද කරනවා නිගා කරනවා. සම්දියෝ නිකුත් වෙනවා. කන තියෙනවා. එහෙනම් මල මිනිහට කන තියෙනවා සම්දියෝ නිකුත් වෙනවා. මල මිනිහට මුකුත් වෙන්නේ නැහැ මෙතන. මොකද සිත නිරුද්ධ වෙලා ගිහින්. දෙක සම්බන්ධ වෙනවා සෝත විඥානේ. ඉතින් සිතක් උපදින අන්න ඇහෙනවා. ඇහිලා නැතෙන්නේ නැහැ. බණින්න වේදනාව වෙනවා. එතකොට අන්න සෝත සම්පස්සේල වේදනාව වෙනවා. අන්න වේදනාව වෙන චෛතසිකයේ ගලන් තමයි තණ්හාව පෝෂණය වෙන්නේ. එතකොට තමන්ගේ හිත දියුණුවද නැද්ද කියලා මැනගන්න පුළුවන් නේ. ලෝකයා නෙවෙයි ලෝකයාට ලෝකේ කියන්නේ නැහැ තමන්ගේ මරණය. තමන් මෙතන හරියට අවදි වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම තව භාවනා කළ යුතුයි. එතකොට දිව තියෙනවා දිවේ රස දැනෙන තැන තියෙනවා ආහාර වදිනකොට මේ දෙකම අර චිත්තාම වේගය පහළ වෙනවා. ජීව විඥාන ඊළඟ ජීව සම්පස්සය අන්න රස දැනෙනවා. අපි සිහිය පවත්න්නේ අපි ගාතාවකුත් කියනවා. කියලා ආහාර බදී උච්චාරණ කළා අපි අතන වැඩේ වෙන තැන ඒක කාටවත් පේන්නේ නැහැ. මොකක් හරි මීටරයක් වගේ ගහලා තිබ්බනම් මොන්න පේන්නේ. ඒක තමයි දන්නේ. කරනවා වැඩි. අන්න තණ්හා පෝෂණය. කයේ තියෙන ඉසකේ සෝබියම් කෝප හැරෙන්නේ නැති හැමතැනම. බාහිර ස්පර්ශයන් දැනෙනකොට කාය විඥානේ බලන සිතක් උපදිනවා. කාය සංපස්සය තියෙනවා. අනිත් පස්සේ වේදනාව වෙනවා. අන්න සපයි කියලා හිතනවා. වර්තමානයේ මේ සීබුද්ධිය පවත්න්නේ මේක ඇති වෙද්දී තියෙනවා. අන්න අපි තණ්හා පෝෂණය. එතකොට නාසයේ මෙහෙම එළුකුරයක් වගේ තියෙනවා. මේකට ගඳ සුවඳ ඇවිල්ලා වදිනකොටම පිච්චමන් සුවඳක් આવොත් ඔන්න පිච්චමන් නිර්මාණය වෙනවා. හිතේ. දැන් ආන්න කොහොමද වෙන්නේ? අර අතන දෙක සම්බන්ධ වෙන ගාන විඥානය. ඒකල ගාන සම්පස්සය තියෙනවා. හිත උපදිනවා. ඊට පස්සේ විදීමක් ඇති වෙනවා. අන්න මෙතන තණ්හා පෝෂණය. වෙන කොහේවත් තණ්හා පෝෂණය. මේක හරික ආකාරව සිහිය පවත්වුවොත් මේ කාමාචර ලෝකෙට එන එක නැවතෙනවා. මේක ප්‍රශ්නේ තියෙන්නේ මේ ගැන අපි කවුරු සිහිය පවත්වන්නේ නැති එකයි. ඔය කියවන කට තියෙනකන් දිවනවනවා. ඔය හිතනවා. හිතුවිලිත් එක්ක. ద్వාරයන් පහම පිනවනවා. මේ හිතකය නිර්මාණය කරගෙන ඉන්නවා. නාම රූප සලආයතනයන්ගේ ක්‍රියාත්මක වෙනවා. වේදනාව හැම තප්පරයක්ම මොහොතක් පාසාම තණ්හාව පෝෂණය වෙනවා. ආර්ය ධනියට යන උත්තමයන්න් වහන්සේලා මේකෙන් සිහියෙන් දකිනවා.
විදීමක් ඇති කරන්න දෙන්නේ නැහැ ඊට. ඒ විතරක් නෙවෙයි. වරක සමත ශක්තියේ ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය වලට හිත ගෙනියනවා. ඒ හිත ගෙනියනවා විතරක් නෙවෙයි. පංච නීවරණ යට කර ගන්නවා. ඒකන පිරිසුදු වෙච්ච සිතකින් ගවේෂණය කියදෝ. මේ හැම දෙයක්ම ඉපදෙමින් මැරෙමින් යන එක දකින්න ශක්තිය තියෙනවා. මොකද නීවරණ නැති නිසා, හිත පිරිසුදු නිසා සී බුද්ධියෙන් දකිනවා මේ හැම දෙයක්ම. හිත වේදනාවක් වුණොත් වේදනාව සුඛාන්තයට වැටෙන්නේ දුක්ඛාන්තයට වැටෙන්න දෙන්නේ නැහැ. සුඛාන්තයට දුක්ඛාන්තයට හිත වැටුණොත් අන්න සිටිවිලි බවට පරිවර්තනය වෙනවා. මේක සීයෙන් දකිනවා. මේකට ආහාර නොවන විදිහට සීය පවත්වුවොත් මේ සිතට ආහාර නැති වෙනවා. හොඳ ඥානවන්ත එක්කෙනෙක් උත්තරයක් දෙන්න මට. Tamanට ආහාර නැතුනොත් Tamanට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? Tamanට ආහාර නැතුනොත් Tamanට මොකද වෙන්නේ? ඈ? මැරෙනවා කියනවා. හරිද? මේ පිටුවතේ කියන මැරෙනවා කියන හරිද කියන්නේ? Tamanලට ආහාර නැතුනොත් මොකද වෙන්නේ කියන්නේ කවුරුද? ඈ? මැරෙනවද නැද්ද? මැරෙනවා. දැන් සිතට ආහාර නැතුනොත් මොකද වෙන්නේ? සිතට ආහාර යන්නේ කොහෙන්ද? ద్వාරයන් පහෙන් ඔච්චරයි කරන්න තියෙන්නේ. මොකද අපි කරේ මෙතක් කල්පනා නම් මොකද කරේ? හිතට ආහාර ඇති කරා. මොකද සිතුවිලි වශයෙන් මේවා විදීමක් ඇති කරගෙන අභ්‍යන්තරේ මනෝද්වාරයට සිතුවිලි පෝෂණය කරා. දැන් සිත පවතින සිතුවිලි නිසා තමයි සිත ඉපදෙන්නේ. නැවත ඒ වහත ගන්න. ඒකෝද මේ ආත්මෙට ඇවිල්ලත් අපි විදීමක් ඇති කරගත්ත දැන් යමෙක් දැකලා ඒක අතහැරෙනව මතකේ තියනවද? මතකේ තියනවද? මතකේ තියනවද කියන්නේ? මතකේ නෑ. ඒක අනිත්‍යම තැන. එයා ගැන ආස්වාදේ වින්නොත් ඒ රූප කලෝටි. මතකයේ සිදුවිලි වලට එතකොට සිතට ආහාර හම්බ වෙනවද නැද්ද? සිතට ආහාර මොකක්ද? හම්බ වෙනවද නැද්ද කියන්නේ? අද මම හිතන්නේ මේ ඔක්කොම ඉන්න භාවනා කරන කොටස. ඉන්න එහෙම නේද? හිතට ආහාර හම්බ වෙනවද නැද්ද? මේගොල්ලෝ උදේ ඉඳන් රැ වෙනකම් භාවනා කරනවද? මොකද වෙන්නේ කියන්නේ හිතට? හිතට ආහාර හම්බ වෙනවා. එතකොට හිත ඉපදින්නේ නැද්ද? හිත මැරෙන්නේ නැද්ද? මැරෙනවද? හිත පවතිනවද? හිත පවතිනකන් සිතුවිලි පවතිනකන් තමයි ඉපදින්නේ නැද්ද? ඉපදිනවා. මොකද මේ ටික වැහුවොත් මේ ටිකේ ස්වභාවය නම් මොකද්ද? හැම සංස්කාරයක්ම අනිත්‍යයි. සියලු සංස්කාර ධර්මයෝ මොකද්ද? අනිත්‍යයි. චරයි. එහෙන් දකින්න සංස්කාර, කනේ ආහන සංස්කාර. කොහොමද මේ සංස්කාර වෙන්නේ? කනත් ශබ්දයක් විඥානය ස්පර්ශයක් වේදනා විඳින්න සංස්කාර වෙනවා. නැත්නම් සංස්කාර වෙනවා. සංස්කාර වෙන්නේ හිත ඉපදින්න ශක්තිය වෙන්නේ හිත නැරිලා යනවා. ගහක් තියෙනවා. මේ ගහ වටාම වියලිලා තියෙනවා. වතුර නැති වෙනවා. ඊට පස්සේ අපි හැම වෙලාවෙම වතුර දානවා මේ ගහට. ගහට වතුර දානකම් මොකද තියෙන්නේ? ගහ මැරෙනවා. ගහට වතුර නැති වුණොත් මොකද වෙන්නේ? ගහ මැරෙනවා. ගහ නැවත හටගන්නේ නැහැ.
එතකොට තමාගේ ශාරීරික දුක නම් යමෙක් දන්නවා නම් හිතක් දුක කියලා දන්නවා නම් කොහොම ශාරීරික දුකක් කියලා කියන්නේ? ඇට ටික දුකයි සැපයි. ධර්මිතියක් බැද්දේ. තමා දරා ඉන්න ඇට ටික දුකයි සැපයි දුකයි. මාස් ටික නහර මොම අසුචි මල් මූත්‍රා ටිකකුත් තියෙනවා. ඈ මේ දත් ටිකක් අමුණලා තියෙනවා. මේක සැපයිද? මේක දුකයි. ඊට පස්සේ හිත ඔහේ කල්පනා කරනවා. මේක සැපයි. බොඩි තනක් මේ වුණත් වේදනාව වෙනවා. කවුරු චුට්ටි බැන්නොත් මොකද වෙන්නේ? වේදනාව ලෙල ප්‍රකාශනය කරනවා. හොඳ කිව්වොත් ඇලෙනවා. නිකරුණේ කල්පනා කරනවා. වර්ග වෛරය එනවා. වර්ග රාග ගින්න එනවා උඩට. වර්ග දේශය එනවා. වර්ග ඊර්ෂ්‍යා හිතෙනවා. වර්ග ක්‍රෝධය හිතෙනවා. මේක මේ ආකාරයෙන් පිච්චෙනවා. රාගයෙන් හිත පිච්චෙනවා. පිච්චෙනවද? රාගය එනකොට හිත සාන්තද පිච්චෙනවා. පිච්චෙනවා. දේශයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාව පිච්චෙන සිතුවිලි වලින් මහා අන්ධකාරයක් මහා කරදරයක්. ඒකට මේක සැපයිද දුකයිද? හිතත් දුකයි. මේ දරුවෝ මේ කොටසකින් දරාගෙන ඉන්න කය මොකද වේදනාව වෙනවා. කොන්දේ අමාරු හැදෙනවා. බඩේ අමාරු හැදෙනවා. ආයි දත්වල අමාරු හැදෙනවා. ආයි කල්පනා කරලා බලන්න වරුද කියලා. ආයි ඇස්වල අමාරු හැදෙනවා. පිළිකා කියනවා. භවන්දනා කියනවා. සෙම සමුත්තානා කියනවා. වාත සමුත්තානා කියනවා. වාතයෙන් හට ගන්නවා රෝග. කෙලවලින් හට ගන්නවා. රුධිරයෙන් හට ගන්නවා. සෙම වැඩි වෙනවා. වාතයේ අසම්පර්තාවයෙන් ඇති වෙනවා. නොයෙකුත් තුන පිපාසාව ගින්න මේ සේරම මේ කයට දැනෙනවා. ඒක සැපයිද දුකයි? අඥානය මේ දුක දන්නේ නැහැ. එතකොට මේක හට ගන්න හේතු වෙන්නේ සිතුවිලි වයි. ඒ සිතුවිලි නිර්මාණය වෙන්නේ ඉඳුරන් පහෙන්. මේ ඉඳුරන් පහට ආහාර තියෙන තාක්කල් සිත මෙරෙන්නේ නැහැ. ඉඳුරන් පහට ආහාර තියෙනකම් මොකද? හිත යැපෙන්නේ ඉඳුරන් පහෙන්. හිත යැපෙනවා නම් ඉඳුරන් පහෙන් ආහාර තියෙන තාක්කල් සිතුවිලි පෝෂණය වෙනවා. කොහෙද? මේ ටික නැවතුම් හිතට කර තියාගන්න දෙයක් නැති වෙනවා. හට ගන්න දෙයක් නැති වෙනවා. කෙමෙන් ශක්තිය හීන වෙනවා. ශක්තිය හීන වෙලා මොකද වෙන්නේ? නැති වෙලාම මොකද? හිත මැරෙනවා. හිත මොකද? දැන් විදර්ශනාවේදී කරන්නේ මොකක්ද? හිත තියාගන්නද විදර්ශනාවේ හිතේ ඇතිවීම නැතිවීම බලන හිතේ තියෙන ශක්තිය මොකද කරන්නේ? ඉස් භාවයකට හිතෙනවා. එතකොට මොකද වෙන්නේ? මරණයේදී අල්ලන්න ගන්න නැති වෙච්චාම අතෑරෙනවා නම් මොකද නැවත හටගන්නේ? මෙන්න මෙච්චරයි කරන්නේ තියෙන්නේ. මේක අද මේ කියන්නේ මේ බහුතරය මේ පොඩි කොටසක් කියනවා නේ. ඒගොල්ලෝ හැම වෙලාවෙම ආසනේ භාවනායේ වගේ ඉඳගෙන කොටසක්. එතකොට මේ විදර්ශනාවෙන් කරන්නේ මේ සියලුම සිතුවිලි ඔක්කොම මොකක්ද? විනාශයකට පත් කරනවා. එතකොට නැවත හට ගැනීමක් ඇති වෙන්නේ දැන් ජාතියට, ජරාවට, ව්‍යාධියට, මරණයට, ශෝකයට, පරිදේවයට, දුක, දුම්නසට හේතු වෙන්නේ සංස්කාරය. ඒ කියන්නේ සංස්කාර කියන්නේ සිතුවිලි.
ඇහෙන් දකින සංස්කාර, කනෙන් අහන සංස්කාර, දිවෙන් රස බලලා ගන්න සංස්කාර. දැන් කාපු දේ කොහෙද කියන බඩේ කියන. බඩේ මේ මහත් හිතේ තියෙන්නේ කියන. උදේට මොනවද කෑවේ කියලා අහනවා. ඉදියප්ප කියන. කොහෙන්ද කියන්නේ? හිතේ මතකේ. ඇයි හිතේ මතකේට සිතුවිලි බවට අරක දාගන්න. අනිච්චෙන් හරි සිහි බුද්ධිය මේක අරන් සමහර කෙනෙක් මතක නැහැ කියන කාරණා තමයි මොනවා හරි දෙයක්. මොකද ඒ සිහියෙන් අරන් තියෙනවා. මොකද සිහියෙන් අරන් තියෙනවා. අනිච්චයෙන් අරන් තියෙනවා. සමහර ඇත්තෝ කියනවා මේවා කව. ඇයි අවසිහියෙන් අරන් තියෙනවා. එතකොට මේ සිතට මෙහෙම හිතට සිතුවිලි ආහාර නම් ඒක විද්‍යාවද අවිද්‍යාවද? සිතට ආහාර වෙනවනම් විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යාව නිසා තමයි මේක හටගත්තේ. ඒ සිතුවිලි නිසා තමයි අපි මේ හටගත්තේ. මව කුසයකට ලැබගත්තේ. සිතුවිලි හින්දා තමයි අපි ජාතිය ජරාවයි ඇති වුනේ. සිතුවිලි හින්දා තමයි අපි මරණයයි නැවත ඉපදීමයි ඇති වුනේ. මොකක් හින්දාද? එතකොට බුදුදහම සිතුවිලි ඇති කරන්නේ සිතුවිලි නැති කරන එක. සිතුවිලි සම්පූර්ණේ මොකක්ද? ඒක බුදුදහම කියන්නේ එච්චරයි. බුදුදහම කියන්නේ මේ අවිද්‍යාවෙන් සංස්කාර ධර්ම නිරුද්ධ කරන්න. අවිද්‍යාව නැති වුණොත් සංස්කාරය නිරුද්ධ. අවිද්‍යාව කියන්නේ අසත් රූප විඥානය පරස වේදනා වෙන්නේ කිවි. එතකොට සිතුවිලි නිර්මාණය වෙන්නේ නැති. අන්න අවිද්‍යාව හේතුන් නැතින සංස්කාර නැති වෙයි. අවිද්‍යාව හේතුන් සංස්කාර වෙයි. හිතුවිලි ඉන්න මතකේ දාගන්න. හිතුවිලි කොහෙද එකතු වෙලා තියෙන්නේ? කොහෙද තියෙන්නේ? විඥානේ. විඥානේ තමයි හිතේ ඔක්කොම හිතුවිලි එකතු කරලා තියෙන්නේ. එතකොට මේ මරණ මංචයේදී කය බහාතවල යනකොට විඥානේ මොකද කරන්නේ? කය අතන. මරණ මංචයේදී කය බහාතවනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු. ආපෝ තේජෝ වායෝ පඨවි කියන ධාතු එකිනෙකට එක එක සම්බන්ධ. තේජෝට තේජෝ සම්බන්ධ. වතුර තියෙන්නේ වතුරත් එක්ක. ආපෝ වායෝ පඨවි. එච්චරයි. එතකොට විඥානය මොකද කරන්නේ? මේක ගියා විඥානේ මේ මතකේ ඔක්කොම තියෙනවා සිදුවේ. අන්න විඥාන පත්‍ය නාම රූපං හිතයි කය නිර්මාණය කරගන්න. දැන් හිත කය නිර්මාණය කරගත්ත නිසා ඊළඟට ආයතන ටිකක් අපිට හම්බ වෙනවා. බල්ලෙක් වුණොත් අනිකාන කකුල් හතරයි ආයතන කීයද? අපිට හතරක් තියෙනවා. අපි හැබැයි එක දෙකකින් හිටගෙන ඉන්නවා. එහෙමද? අපිට හතරක් තියෙනවා. අපි දෙකකින් මොකක්ද? හිටගෙන ඉන්නවා. එහෙමනේ? ඒක සුණකාක්නේ. ඒ හතරම තියෙනවා. කකුල් හතරෙන් ඇවිදිනවා. එහෙමද? වෙනසකට නැට්ටකුත් තියෙනවා. හැබැයි ඉදurang පහන ඉදurang පහන එකම වෙනස මොකක්ද? නැට්ටක් තියෙනවා. බූල්ට් මවිල තියෙනවද පිටේ? හරි. දැන් අන්න හිත කය එතනත් පනවලා තියෙනවා. එන් සලායතන ටික අපිට හම්බෙලා. අපි ඔක්කොම විදීම එකයි. මුළු සත්ත්වනිකායෙම විදීම මොකක්ද? බලක් රසයක් විදින්න අපි රසයක් විදින්න ඒ විදීම අපි දෙගොල්ලෝගෙම මොකක්ද? එකයි. මේ පින්වතුන් දිවට දැනෙන රසෙ මට දැනෙන රසෙ වෙනස්ද? අවබෝධයෙන් ගත්තොත් ඇති වෙලා බිඳරයි අනාබෝධයෙන් ගත්තොත් වේදනාව එකයි. එතකොට ඇහෙන ශබ්ද ඔය ලේනෙක් කෑ ගන්නවා. අපි ඔක්කොම ලේන ඇහෙනව නේද? එතකොට අපි ඔක්කොම වෙනස් විදිහට මේ ශබ්ද ඇහෙන්නේ.
එතකොට බල්ලෙක් හිටිය තෝල් එනගේ සද්ද ඇහෙන්නේ ඈ? එතකොට ඉඳුරම් පහම අපි ඔක්කොටම පොදුයි හැම සත්‍යයකටම. ඒකේ ගන්න ආස්වාදය එකමයි. එතකොට සලආයතන පච්චය පස්සු අන්න දැනෙනවා. සිත් උපදිනවා. ඒ උපදින සිතෙන් අභිභවයෙන් පස්සපච්චය වේදනා. එක්ක සුඛාන්තයකට හෝ දුකාන්තයකට අපි මොකක්ද? වට්ටගන්න. එක්ක සුඛාන්තයේදී අපි සතුටු වෙනවා දුක්ඛාන්තයේදී මොකක්ද? දුක ඇතිවෙනවා. පටිඝය ඇතිවෙනවා. තරහ ඇතිවෙනවා. ප්‍රතික්ෂේප කරනවා. සන්තෝෂෙත් රාගය ඇතිවෙනවා. දෙකෙන්ම එන්නේ එකම ප්‍රතිඵලයක්. මේ සුඛාන්තේම මොකක්ද? දුක්ඛාන්තේම එකම ප්‍රතිඵලයක් අපිට එනවා. පස්සපච්චය වේදනා. සුඛ දුක. ඊට පස්සේ මොකක්ද එකම ප්‍රතිඵලය අපි ඔක්කොටම? තණ්හාව. මේකට කැමති නම් පෝෂණය කරන්න. තණ්හාවට. ඉඳලා පාපිනවට. තණ්හාවෙන් අපිට ලැබෙන ප්‍රතිලාභයක් තියෙනවා. මේකතුනේ. අපිට විතරේ ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? උපාදාන. මොකක්ද? ඉපදෙනවා නම් අනිවාර්යයෙන්ම අපි ඔක්කොම තල්ලු කරනවා පහටද? සංසාරේ භවෝ සංසාරෝ මහ දුක්ඛ. සංසාරෝ මහ භය. මහා භයානකයි. මහා දුක. මෙන්න මේ තණ්හාවෙන් අපිට ලැබෙන ගතිය තමයි භවය. තණ්හාවෙන් උපාදාන වෙන භවයට ලැබෙනවා. භවයෙන් අපිට ලැබෙන ගතිය මොකක්ද? භවයේ හේතුවෙන් අපිට ලැබෙන ජාතිය. දැන් මේ මිනිස් ජාතිය මේක ප්‍රවේද මිනිස් ජාතියක්. මිනිස් ජාතිය කවුද එකක් තියෙන මිනිස්සු අතර ප්‍රවේද මිනිස්සු නෙමෙයි. කොටස සුදු මිනිස්සු කියනවා. කොටස කළු මිනිස්සු කියනවා. කොටසක් මොනවද? තරයිලු මිනිස්සු කියනවා. මේ භාෂාව කතා කරන මිනිස්සු කියනවා. මේ භාෂාව ඔක්කොගේම ඇටමස් මඳුරු අසුචි බල මූත්‍ර වලින් පිරිච්ච දේවල්. එකම එක දෙයක් නෙවෙයි ප්‍රවේද ජාති වල මිනිස්සු ලෝකෙ ඉන්නේ. වෙනස් කාය වල දරාගෙන දෙන්නේ. ඇතුළත වෙනස් දේවල් තියෙන්නේ. හරි. සම්මුති ලෝකයේ ඔක්කොමලාට මේක දෙයක් තියෙනවා. එතකොට මේගොල්ලෝ බෙදනවා. ඒක සිංහල ජාතියක් උඩ රට කියයි පාත රට කියයි අර උසස් ගෝත්‍රයක් කියයි මේගොල්ලෝ පහත් ගෝත්‍රයක් කියයි මැදි ගෝත්‍රයක් කියයි මේ කාලේ මූලස්ථානයම දන්නේ නැහැ. මූලස්ථානය මොකද්ද? ජාතිය මොකද්ද පින්වතුනි? ජාතිය කියන්නේ මොකක්ද? කියන්න බලන්න. ජාතිය කියන්නේ මොකක්ද? මාත් කරවන්නේ කියන්නේ. ඉපදීම. ජාතිය කියන්නේ සිංහල ජාතිය නෙවෙයි. ආරකට මොකද්ද මේ වර්ඩ් කියන්නේ? මේ ජාතිය කියන්නේ නාම රූප මොකද්ද කියනකොට නාමය කියන්නේ මේ බණ්ඩා කියනවා. මොකද්ද? ඒ වගේ ජාතිය මොකද්ද කියනකොට කල්පනා කරන කොහෙද මොකද්ද ජාතිය කියන්නේ? සිංහල ජාතිය කියන්නේ. ඇති මේ පිටු සිංහල ජාතිය කියලා කියන්නේ. මොකද්ද? ජාතිය කියන්නේ සිංහල ජාතිය නෙවෙයි. මොකද්ද? දැන් ආයෙ මම අහුව කොහෙලා හරි මෞකුසේ මොකද්ද? ජාතිපි දුක්ඛ. මෞකුසේ දුකයි සැපයි. මොනවද මේක මෞකුසේ වටා තියෙන්නේ? අපි මාතාවගේ බඩක් පළලා බලනවා ඇතුලේ මොනවද තියෙන්නේ? බඩවැල් ගොඩක් තියෙනවා. අසුචි තියෙනවා, මූත්‍රා තියෙනවා, කෙලසොටු තියෙනවා. මේක අස්සේ තමයි අපි හටගෙන තියෙන්නේ. අන්න ඒක බුදුන් වහන්සේ පෙන්නනවා මේ ජාතිය දුකයි කියලා. මේ හට ගැනීම දුකයි සැපයි මේ පස්සේ. તો බල්ලගේ බඩේ තියෙන්නේ. හරකෙගේ ඒකත් ඉතින්
හරප්පණේ වුණාකොට කෙලින්ම උපදින්න තියෙන්නේ. අපි අමුතුවෙන් ඉඳලා තියෙනවද ඒකට? ඇයි අපි මෙච්චර මාන්නේ? අපි මේ ගැන හරියාකාර දන්නේ නැති නිසා අපිට මොනවා හරි නමක් ගෝත්‍රයක් ආරූඪ කරගත්තන් පස්සේ ඒකෙන් තව මොනවා හරි කරපු කර්මයක් හම්බ වෙනකොට හොඳ දේවල් හම්බ වෙන පස්සේ අපි ඒකෙන් මොකද? මත් වෙන අබ්බයටයක්වත් ගෙනියන්නේ නැතුව අඩු ගානේ ගෙදර තියෙන පුතුක්වත් ගෙනියන්න පුළුවන් නම් ඒ අපෙන්ද ගෙදර තියෙන පුතුක්ව ගෙනියන්න පුළුවන් මොකද නේ? කමන්නේ නැහැ. බෑ නේද? පුළුවන් නම් බුදුරු පහළ වෙන්නේ නැහැ. මොකටද පහළ වෙන්නේ? මොනවා හරි යනකොට ගෙනියන්න පුළුවන්. මොකක්ද ආරක්ෂාවට? බෑ. අබෑටයක්වත් ගෙනියන්නේ නැතුව නැවතත් මව් කුසේම දායාදයක් වෙනවා. මව් කුසේම පිළිසඳලන්න. නිහි ජාති ගබ්බසෙයියන් ගර්භයට මොකද්ද? ගබ්බසෙයියන් නිහි ජාති ගබ්බසෙයියන් කියන්නේ පුනරේති නැවත කවදාකවත් පුනර්භවයක් ඇති කරන්නේ කවුද? රහතන් වහන්සේලා. ඇයි අපිට යන්න බැරි ඇත්තේ? ඇයි බැරි අපිට? මේ බාල කාමාචර ලෝකේ භුක්ති විඳින ආස්වාද විඳින අපි ප්‍රාර්ථනා කරන්නේ අර අසුචි මල මෝත්‍ර පිළිච්චි හොටු ගඳ ගන්න කලයක් පස්සේ ඉපදෙන්න තමයි. මේක දුක කියලා අපි දන්නේ මේ ලස්සන බුදුන් වහන්සේ පෙන්නනවා. ජාති දුක්ඛ. මොකද්ද ජාතියට හේතු වෙන්නේ? අපි භවයට ඇති වෙච්ච නිසා. භවයේ මොකක්ද හේතු වෙන්නේ? උපාදානයේ වෙච්ච නිසා. උපාදානයේ මූලස්කන්ධය වෙන්නේ මොකද්ද? තණ්හාව. තණ්හාව හේතුව මොකද්ද? සුඛ දුක වේදනා විඳින්නා. සුඛ වේදනා විඳින්නේ මොකක්ද? පරිශ්‍රය නිසා. පරිශ්‍රයට හේතුව මොකද්ද? සලායතන ටිකමයි. මෙන්න හම්බුන ආයුධ ටික. කාගේද මේ ආයුධ? අපිට මායාටම මායාගේම වැඩ කරන්න. මායාට අතවැසියෙක් වෙන්න. දරුවෙක් හදාගන්න. කාගේද දරුවා? කාගේද දරුවා? මගේ. මේ කනාවන්ට ඕනේ. මේකගේ කැතකුණු මොකද්ද? හොදන්න ඕනේ. ලෙඩ වෙච්චම දුක හිතෙනවා නැද්ද? මේක මැරුණොත් එහෙම මට ඒ ළමයින් දීපාන් කී කෑ ගහනවා. මේ මගේ කියලා බදාගත්ත හැම දෙයක්ම මටම සාප වෙනවා මගේම හිතට. වෙන්නේ නැද්ද? මගේ හිතම වේදනාව වෙනවා. ඇයි මේගොල්ලෝ අතහැරලා යන දවසට? ඊට කොච්චර දුර 200 මුත් අපි අතහැරලා යන දවසේ දුකින් දෙගිය සැපෙන් දෙගිය. අනේ සන්තෝෂෙන් මම මේ ඒක 100 මුත් ආදරය කරේ නැද්ද අපිට? ආදරය කියන එකම එයාට වේදනාවක් උනේ නැද්ද? උනා. ඒ වගේ පින්වන්තුනේ සායායතන ටිකම පරිශේෂයට හේතුව. පරිශේෂ නම් සලායතනට හේතුවයි. සලායතන ටික අනිවාර්යයෙන්ම නාම රූප පැනවීමම හේතු හින්දම හේතු වෙනවා. නාම රූප දෙක පැනවම හින්දම විඥානය වගේ කීතුයි. විඥානයේ ශක්තිය තියෙනකන් නාම රූප දෙක පනවනවා. අන්න විඥානයේ ශක්තිය තියෙන්නේ සිතුවිලිමයි. සිතුවිලි වල හේතුව අවිද්‍යාවයි. අන්න ඒකයි මම මුලින්ම කිව්වේ සිතුවිලි ටික නැති වුණොත් විඥාණයට ශක්තිය නැහැ. විඥාණයට ශක්තිය නැහැ. විඥාණයේ ශක්තිය නැති වෙනකොට මොකද වෙන්නේ? නාම රූප පැනවීම හිතයි කයයි පැනවීම නැහැ. හිතයි කයයි පැනවෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? ආය අපිට කවදාකවත් ඇහක් නම් හම්බ වෙන්නේ නැහැ. කැමතිද? ප්‍රශ්නය අහන්න කිව්වද කියලා. ඇහක් නම් හම්බ වෙන්නේ නැහැ.
කනක් හම් වෙන්නේ නැහැ. දිවක් හම් වෙන්නේ නැහැ. කයක් හම් වෙන්නේ නැහැ. හිතක් හම් වෙන්නේ නැහැ. සලආයතන ටික නැති වෙනවා. සලආයතන නැති වෙනකොට ස්පර්ශ වෙන්න තියෙන තැනක් තියෙනවා. නැති වෙනවා. පස්සේ නැති වෙනකොට වේදනාව වෙන්නේ මොකෙන්ද? වේදනාව වෙන්න තැනක් තියෙනවා. වේදනාව වෙන්න තැන නැති වෙනවා. වේදනාව වෙන්න තැනක් නැති තණ්හාවට කොහෙන්ද? තණ්හාවක් ඇති වෙන ආහාර කොහෙන්ද දෙන්නේ? තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. තණ්හාවක් ඇති වෙන්නේ නැත්නම් අපි තණ්හාවක් නැති සිතක ගතිය කතා කරන මෙතන ඉහට නොකිය. තණ්හාවක් නැති සිතක හිත තැති ගහන්නේ නැහැ. තණ්හාවක් නැති සිත මොකක්ද? දි ගන්නේ නැහැ. තණ්හාවක් නැති සිත බය වෙන්නේ නැහැ. බය නැහැ. බය නැති ඔක්කොම බයයි. බය නැහැ කිව්වොත් බයයි. බයයි කිව්වොත් බයයි, බය නැහැ කිව්වොත් බයයි. තණ්හාවක් නැති සිත මොකක්ද? බය නැහැ. වේදනාවෙන් නැහැ. සුඛ වේදනාවට වැටෙන්නේ නැහැ. දුක් වේදනාවට වැටෙන්නේ නැහැ. එතකොට තණ්හාවක් නැති සිත සිටීවි නිර්මාණය වෙන්නේ නැහැ. තණ්හාවක් නැති සිත කෝප වෙනවා. කෝප වෙන්නේ අකුප්පයයි. තණ්හාවක් නැති රාගයක් තියෙනවා. කොච්චර ප්‍රභාෂර දෙහිද කාගේද? කියන්න බලන්න කාගෙද මේ? රහතුන්ගේ හිත. උතුම් රහත් ඵලයේ හිත. වෙන දෙයක් නෙවෙයි. රහතන් වහන්සේ කියන මේ අහසෙන් පියාවගෙන යන්නේ යනවා. කොහෙද යන්නේ තියෙන්නේ? මෙච්චරයි නැති වෙන්නේ. මොකද්ද? අකෝප්‍ය නිශ්චල යම් චිත්ත විවේකයක් වේද. සිතුවිලි නැති තැනක් වේද. ඒ මානසන පක්පචාරියාවයි ඒ නිට්ටාවයි ඉන්නයට කරන දෙයක් ඇත්තේ එහෙම නැති එක්කෙනෙක් ඉන්නවා නම් අපේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. නේද? මොකක්ද? එයා කරන දේ කරලා ඉවරයි. එහෙම නැහැ කියලා තිබිලා හැමෝම එයා තමයි අග්‍රමහා මොකක්ද? හොරා දැන් බැරිද දෙකම කියනවා. එහෙනම් අන්න තණ්හාවක් නැති. තණ්හාවක් නැති වෙච්චා මොකද්ද වෙන්නේ? උපාදාන වෙන්නේ ඉපදෙන්නේ නැහැ. ඉපදෙන්නේ නැති වෙච්චා භවයට තල්ලු කරන්නේ නැහැ. භවගාමිත්‍යක් නැහැ. භවේ නැති වෙච්චා ජාතියයි ජරාවයි ව්‍යාධියයි මරණයයි ශෝකයයි පරිදේවයයි දුකයි දුම්නසයි සිළුදී අමාර වෙලා යනවා. ආය කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ නැවස කොහෙවත් හටගන්නේ නැහැ. මෙහි පිට නෙවෙයි මෙහි කොහෙවත් තලේ. ඉතින් පින්වතුනි මේ බුද්ධ ශාසනයේ බොහෝ වේගයෙන් මොකද්ද වෙන්නේ? මොකද්ද? අතුරුදහන් වෙනවා. එක විවිධ මත ගන්න කාල පරිච්ඡේදය. එතකොට අපි පොඩි පිරිසක් හරි එක්කම මේකේ මේ වටාම බෙහෙත් වහලා හරි කමන්නේ වමනා එක්කනට මේ බෙහෙත් ටික පොවලා මේ අසනීපේ මොකද්ද? නවත්තගමයි කියලා ඔක්කොම එකට සාකච්ඡා වෙලා මේ උතුම් නිවෙන සනසිට්ටායි කියලා දේශනා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා